සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ ගුවන්විදුලිය ප්‍රතිසංනිවේදනය කරන උතුම් වූ දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතීස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. නිකවරටේ පදිංචි මුදියන්සේ මහත්මයා ඇතුළු දූ දරුවන් හා පවුලේ පින්වත් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් සද්ධර්ම දේශනාව අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං තී. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. පින්නතනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත් ගාථා රත්නය මේ ධර්ම ශ්‍රවණය කරන
ලොකු කුඩා හැම කෙනෙක්ම හොඳට දන්න ගාථා රත්නයක් කියලා මම හිතනවා. බෞද්ධයෙක් හැටියට අපි සියලු දෙනාම විශේෂයෙන් මේ තුන් සූත්‍රය නිතර අහනවා. ඒ වගේම නිතර තමනුත් සත්‍යයනා කරනවා. ඒ තුන් සූත්‍රයට අයිති වන මහා මංගල සූත්‍රයේ පළවෙනි ගාථා රත්නය තමයි මම ධර්ම මාතෘකාව බවට පත් කරගත්තේ. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මේ දෙවිවරු Tamanට ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා මේක දෙවියන්ට විතරක් නෙමෙයි මිනිස්සුන්ට පවා තිබුණ ප්‍රශ්නයක්. මේ ලෝකෙ මේ මංගල කාරණා කියලා කියන්නේ මොනවද කියන එක. ඒ නිසා මිනිසුන් විවිධ මත ප්‍රකාශ කළා. දෙවිවරුත් විවිධ මත ප්‍රකාශ කළා. අන්තිමට හැමෝම තීරණය කළා මංගල කාරණා මොනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහමු කියලා. ආන්ගේ කාරණාවට පිළිතුරක් හැටියට තමයි අපේ භාග්‍යතුන් වහන්සේ උතුම් මංගල කාරණා 38ක් දේශනා කොට වදාළේ. ඒ උතුම් මංගල කාරණාවන්ගෙන් කීපයක් මේ ගාථා රත්නය තුල සඳහන් වෙනවා. අසේවනාච බාලාණං, යම් කෙනෙක් බාලයන්ගේ ආශ්‍රයෙන් ඉවත් වෙනවා නම් ඒක මේ ලෝකේ හරි උතුම් කරුණක්. පණ්ඩිතානංච සේවනා, සත්පුරුෂයෝ ඇසුරු කරන එක, සත්පුරුෂයෝ ඇසුරට ලැබෙන එක තවත් උතුම් මංගල්‍යයක්. පිදිය යුත්තන් පිදීම කියන කාරණාවත් මේ ලෝකේ උතුම්ම කාරණාවක් හැටියට මේ ගාථා රත්නයේ සඳහන් කරනවා. අපි අද ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අසේවනාච බාලාණන් කියන මේ පළවෙනි කාරණාව. පිළිතුරු මංගල කාරණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ කරුණු 38 මේට වඩා උතුම් කරුණු මේ ලෝකේ තියෙනවා කියලා වෙන සඳහන් කරන්න දෙයක් නැහැ. ලෝකේ තියෙන උතුම්ම කාරණා ටික තමයි මේ දේශනා කළේ. අපේ ජීවිතවලට ඒ කරුණු එකතු කරගන්නවා නම් මේ කෙටි ජීවිතේ ඒ කාරණා මත පෝෂණය කරනවා නම් දුගති බයක් කවදාවත් දැනෙන්නේ නැහැ. පින්නතුනේ පළවෙනි කාරණාව බාලයන් ආශ්‍රයෙන් වළකින්න කියන එක. භාග්‍යතුන් වහන්සේගේ මේ පැහැදිලි කිරීමත් එක්ක කවුද මේ බාලයෝ කියලා කියන්නේ? ඒක තැනක සඳහන් කළා තීනිමානි භික්කවේ බාලස්ස බාල ලක්කනානි බාල නිමිත්තානි බාල පදානානි කතමානි තීනි ඉද භික්කවේ බාලෝ දුක් චින්තිත චින්තීච හෝති දුබ්භාසිත දුක්ඛත කම්මකාරී. මහණෙනි මොහු බාලයෙක් යයි හඳුනා ගැනීම සඳහා ඉවහල් වෙන ලක්ෂණය බාල බව හැඳින ගන්නා වූ කාරණා බාල චරිතයෝ 3 දෙනෙක් ලෝකේ ඉන්නවා කියලා දේශනා කළා. බාලයා හඳුනගන්න කරුණු 3ක් තියෙනවා කියන එකයි සඳහන් කරන්නේ. නපුරු සිතුවිලි සිතීම. බාලයාගේ එක ලක්ෂණයක් තමයි හැම වෙලාවෙම නපුරු විදිහටම තමයි හිතන්නේ. ගහන්න, බනින්න, කපන්න, කොටන්න, මරන්න, හොරකම් කරන්න, කඩා වඩා ගන්න, මම් පහරන්න, දූෂණය කරන්න. ඒ වාගේ කාරණාව තමයි ඔහු හැම වෙලාවෙම හිතන්නේ. නපුරු විදිහටම හිතනවා. නපුරු වචනම කියනවා. යහපත් වචනයක් ඔහුගෙන් අහන්න ලැබෙන්නේම නැහැ. කාට හරි අනර්ථයක් කරන, කාට හරි චෝදනා කරන, කාගේ හරි සිත් රිදවන වචනයක්ම තමයි ඔහු ළඟ තියෙන්නේ. විහිළුවක් කළත් ඒක තවත් කාට හරි අපහාසයක්ම තමයි ඒ විහිළුව ඇතුලේ තියෙන්නේ.
ඒ විතරක් නෙමෙයි නපුරු ක්‍රියා කිරීම. කරන හැම වැඩක්ම නපුරු වැඩක්ම, වැරදි වැඩක්ම, නරක වැඩක්ම තමයි කරන්නේ. යමෙක් මෙහෙම හැසිරෙනවා නම් ඔහු බාලයෙක් කියලා හඳුනගන්න කියලා සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි තවතනක සඳහන් කළා මේ ආශ්‍රය කියලා කියන එක මිනිහාගේ දියුණුවයි පිරිහීමයි තීරණය කරනවා කියලා. තමන් දියුණු වෙනවද නැද්ද කියන එක තමන් ඇසුරු කරන අයත් එක්ක තීරණය කරන්න පුළුවන්. මේ පුජ්‍යලයා දියුණු වෙන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. එහෙනම් තමන්ගේ දියුණුව සහ පිරිහීම ඇසුරෙන්ම තීරණය කරනවා කියලා සඳහන් කළා. එහෙම සඳහන් කරනකොට මේ කාරණාව පැහැදිලි කරනවා පින්නතුනි, මේ ආශ්‍රය හරියටම හඳුනා නොගත්තොත්, වැරදි ආශ්‍රයයකට යම් කෙනෙක් යොමු වුණොත්, ආන්ගේ වැරදි ආශ්‍රය නිසා යමෙක් ඉගෙන ගත්තත් ඔහු කටයුතු කරන්නේ නූගතෙක් වාගේ, අඥානියෙක් වාගේ. ගුණ සම්පන්න බවක් ඒ චරිතය තුල දකින්න නැති බව සඳහන් කළා. නානා චරිත නිර්මාණය කරන්න මේ ආශ්‍රය හේතු වෙනවා. හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නූගතෙක් වගේ කටයුතු කරනවා. කාරුණික පුජ්‍යලෙක් වැරදි ඇසුරක් නිසා වදකෙක් වගේ කටයුතු කරනවා. ඊටාම බලවත් විදිහට ජීවත් වෙන කෙනෙක් දුබලෙක් බවට පත් කරන්නත්, සිල්වත් කෙනෙක් දුස්සීලෙක් බවට පත් කරන්නත්, ගුණවත් කෙනෙක් පෞකාරයෙක් බවට පත් කරන්නත්, පෞකාරයෙක් ගුණවතෙකු බවට පත් කරන්නත්, දුස්සීලයා සීලවන්තයෙකු බවට පත් කරන්නත්, දුබලයා බලවතෙක් බවට පත් කරන්න, වදකයා කාරුණිකයෙක් බවට පත් කරන්න, නූගතා උගතෙකු බවට පත් කරන්නත් මේ ආශ්‍රයයට පුළුවන් කියලා සඳහන් කළා. ඒ නිසායි සඳහන් කළේ නානා චරිත නිර්මාණය කරන්න ආශ්‍රයයට පුළුවන් කියලා. එතන මේ පිළිබඳව බොහෝම කරුණු අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට ගෙනහැර දැක්වුවා. බොහෝ ජාතක කතා වලින්, බොහෝ සූත්‍ර දේශනාවල් වලින් ඒ පිළිබඳව මනාව පැහැදිලි කරලා කරුණු දක්වලා තියෙනවා. විශේෂයෙන් අද අපි ටිකක් සාකච්ඡා කරමු මේ ආශ්‍රයයට සුදුසු මිත්‍රයා, ආශ්‍රයයට නුසුදුසු මිත්‍රයා කියලා ආශ්‍රය කරන අය භාග්‍යතුන් වහන්සේ කොටස් දෙකකට බෙදුවා. එතකොට කවුද මේ නුසුදුසු පුද්ගලයෝ කියන කාරණාව අද අපි තව ටිකක් දීර්ඝව සාකච්ඡා කරමු. ආශ්‍රයයට නුසුදුසු පුද්ගලයෝ 4 දෙනෙක් ගැන දේශනා කළා. ඊට අමතරව තවත් 5 වෙනි පුද්ගලයෙක් පැහැදිලි කරලා දේශනා කරනවා. අඤ්ඤදත්තු හරෝ මිත්තෝ යෝච මිත්තෝ වචීපරු අනුප්පියංච යෝ ආහ අපායේසුච යෝ සකා. සිංහලෝවාද සූත්‍රයේ සඳහන් කරනවා අඤ්ඤදත්තු හර, වචීපරම, අනුප්ප්‍ය භානී, අපාය සහාය. මෙහෙම ආශ්‍රයයට නුසුදුසු ගිහි පුද්ගලයෝ 4 දෙනෙක් පිළිබඳව දේශනා කරනවා. 5 වෙනි හැටියට ආශ්‍රයයට නුසුදුසු පැවිදි පුද්ගලයෙක් පිළිබඳව දේශනා කරනවා. එතකොට ආශ්‍රයයට නුසුදුසු ගිහි පුද්ගලයෝ අතර අපි කෙටියෙන් සඳහන් කළොත් පළවෙනි පුද්ගලයා තමයි මේ අඤ්ඤදත්තු හර කියන පාප මිත්‍රයා. දැන් මේ ධර්මයේ සඳහන් කරලා තියෙන කරුණුත් එක්ක අපි ආශ්‍රය කරන පුද්ගලයෝ පිළිබඳවත් විමසීමකට ලක් කරලා අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ ඇසුරු කරන අය මේ 4 දෙනාගෙන් කොයි ගණේට අයිති අයද? එහෙමනම් ඒ අය තවත් මගේ ආශ්‍රය තියාගන්නවද? එහෙම නැත්නම් දුරින් තියාගන්නවද කියන කාරණාවත් අපිම තීරණය කරන්න ඕනේ. අඤ්ඤදත්තු හර කියන මේ පුජ්‍යලයා පිළිබඳව කරුණු දක්වනවා. හිස් අතින් එනවා. මෙයාගේ කාරණා කීපයක් පැහැදිලි කරනවා. අපේ ගෙදර එනකොට එයා හිස් අතින් එන්නේ. හැබැයි එයාගේ තව ලක්ෂණයක් තියෙනවා. ගෙදරින් යනකොට මොනවා හරි අරන් යන්නම තමයි කල්පනාව. ඊටාම නොවටිනා දෙයක් අපේ ගෙදර එනකොට අරන් එනවා.
හැබැයි යනකොට ගෙදරින් මොනවා හරි වටිනා දෙයක් අරගෙන යන එක තමයි එයාගේ කල්පනාව. ඊළඟට තව සඳහන් කරනවා තමන්ට යම්කිසි බයක් ඇති වුනහම මිත්‍රයා ගාවට එනවා රැකවරණයක් හොයාගෙන. තමන්ට කරදරයක් ඇති වෙලා නිසා රැකවරණයක් හොයාගෙන එනවා. මිත්‍රයාගෙන් රැකවරණයක් ලබන්න ඕන නිසා මිතුරාගේ ගෙදර 16ක් වගේ වැඩ කරනවා. ඒ මොහුගෙන් රැකවරණයක් හොයාගන්න. මොහුගෙන් පිහිටක් හොයාගන්න. ඊළඟට සඳහන් කළා නියම මිත්‍ර ධර්මයකින් කටයුතු කරන පුජ්‍යලයක් නෙමෙයි තමන්ගේ ලාභය තකාගම කටයුතු කරන පුජ්‍යලයක්. මේ 16ක් වගේ ගෙදර ඇවිල්ලා කටයුතු කරන්නේ මෙයාට උදව්වක් කරන්න ඕනේ කියලා හිතන හින්දා නෙමෙයි. තමන්ට ඇවිල්ලා තියෙන කරදරේ මැගෑරෙනකන් මොහුගෙන් රැකවරණයක් ලාභයක් ගන්න ඕන නිසා. මේක තමයි මේ අඤ්ඤ දත්තුහර කියන පුජ්‍යලයාගේ ප්‍රධාන ලක්ෂණ හතර. ඊළඟට සඳහන් කළා කාටද මේ වචී පරම කියලා කියන්නේ. වචී පරම පුජ්‍යලයා පිළිබඳව සඳහන් කරනකොට කරුණු පෙන්නනවා හැම වෙලාවෙම ක්‍රියාවකින් නෙමෙයි වචනයෙන් පමණක්ම සංග්‍රහ කරනවා කියලා. ක්‍රියාවකින් සංග්‍රහ කිරීමක් නැහැ. වචනයෙන් උපකාර කරනවා හරියට. වචන කියනවා විතරයි. කොහොමද කියලා සඳහන් කරනවා යමක් ඉල්වා ගැනීමට මිත්‍රයෙක් තමන් ගාවට ආපු වෙලාවට අතීතයෙන් සංග්‍රහ කරනවා. අපිට හදිස්සියක් වෙලා ණයට මිල මුදලක් ඉල්ල ගන්න වේවා වෙනත් gedara තියෙන ආයුධයක් ඉල්ල ගන්න වේවා තවත් මොකක් හරි වමනාවකට ගියහම අතීතයෙන් සංග්‍රහ කරනවා. අපරාධී ඊයේ ආවනම් කීයක් හරි දෙන්න තිබුණා. පෙරේදාවනම් කීයක් හරි දෙන්න තිබ්බා. අහවල් වී කවුපි මුං විකුණලා හොඳට සල්ලි තිබුණා ඊයේ පෙරේදා. නමුත් ඒ මුදල් මම අහවල් වැඩවලට යෙදුවා. අපරාධී අද ඉතින් උදව්වක් කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට කියනවා අහවල් දවසේ සමහරලාට අපිට හම්බෙන්න මුදල් ටිකක් තියෙනවා. හම්බෙන්න බඩු බාහිරාදී ටිකක් තියෙනවා අහවල් දවසේ ලැබෙයි. හැබැයි එතකොට මෙයා දන්නවා මෙයාගේ හදිස්සි මෙයාට මේ උවමනාව අහවල් දවස් වෙනකන් එයා බලාගෙන ඉන්නේ නැහැ කියලා. එහෙනම් කියනවා අහවල් දවසේ හම්බෙයි හැබැයි එදාට නම් එහෙම වුණොත් දෙන්න පුළුවන් වෙයි. එක්කෝ ඊයේ ආවනම් පෙරේදාවනම් දෙන්න තිබ්බා කියලා අතීතයෙන් සංග්‍රහ කරනවා. නැත්නම් අහවල් දවසට එන්න කියලා අනාගතයෙන් සංග්‍රහ කරනවා. හැම වෙලාවෙම මගේ අවශ්‍යතාවයෙන් එයා මග අරින්නම තමයි බලන්නේ. එයාගේ තුන්වෙනි ලක්ෂණයක් තියෙනවා තමන්ගේ රථයක නැගලා යනකොට මට එයාගේ රථයට ගොඩ වෙන්න උවමනාවක් නැත්තම් මට එයත් එක්ක ගමනක් යන්න උවමනාවක් නැහැ මං යන්නේ එක්ක හේනට නැත්තම් කුඹුරට ඒ වෙලාවට රථේ නවත්තලා පෙරැත්ත කරනවා එන්න නගින්න ගොඩ වෙන්න යන් දන්නවා මේ කොච්චර කතා කළා දැන් එන්නේ කියලා. නමුත් ගමනක් යන්න වෙලා හදිසියක් වෙලා හරි අපි යමක් ඉල්ලගන්න ගියහම එතකොට කරත්තේ ඉල්ලුවොත් කරත්තේ දෙන්නේ වාහනයක් බයිසිකලයක් ඉල්ලුවොත් ඒක දෙන්නේ කැඩිලා කියනවා නැත්නම් රියදුරෝ නැහැ කියන මේ නොයේක් ප්‍රශ්න කියලා හැම වෙලාවෙම මග අරින්නම බලනවා. මේක තමයි මේ වචී පරම කියන මිත්‍රයාගේ ස්වභාවය. ඊළඟට Tamanට එයාගේ රතේ උවමනාවක් නැති වෙලාවක දැන් කලින් වාහනේ ඉල්ලපු පුද්ගලයා වාහනයක් හොයාගෙන ගමන යන්න ලෑස්ති. ඒක ආරංචි වෙනවා. දැන් අහවලා වාහනයක් හොයාගෙන යන්නේ. ඒ වෙලාවෙ නම් මගට ඇවිල්ලා හරි කියනවා මේ අද නම් මගේ වාහනෙත් තියෙනවා. දන්නවා දැන් අපේ වාහනේ ගන්න එකක් හොයාගෙන තියෙන්නේ කියලා. ආන් ඒ වගේ අතීතයෙන් සහ අනාගතයෙන් සංග්‍රහ කර වචනයෙන් තමයි සංග්‍රහය. කිසිසේත් ක්‍රියාවෙන් සංග්‍රහයක් නෑ. ආන් එහෙම පුජ්‍යලයන්ට කියනවා වචී පරම කියලා. එහෙමයි අපි අතර ඕනතරම් ඉන්නවා. තුන්වෙනි කෙනෙක් ඉන්නවා පින්නතනේ එයාට කියන්නේ අනුප්ප්‍යභානී කියලා. මේ අනුප්ප්‍යභානී කියන පුජ්‍යලයා මං හොඳ වැඩක් කරනකොට හොඳ වැඩක් කරනවට කැමති නෑ. නමුත් හොඳයි කියලා කියනවා. හැබැයි මම වැරදි වැඩක් කරන්න ගියහම මම එයාගෙන් අහනවා අහවල් වැඩි හොඳයිද වැරදි වැඩක් කරන්න යන්නේ. එයා ඒක ඊටාම උසස් විදිහට වර්ණනා කරනවා. ඒක හොඳයි. අපි කියමු යම් කෙනෙක් අහනවා මේ අහවල් වැවක මාළු ඉන්නවා මාළු අල්ලන්න යන්න මට හිතෙනවා. ඒ කියන කමක් නැහැ. ඔය හැමෝම අල්ලන්නේ.
අනික ඉතින් මාළු ඉන්නේ මිනිසුන්ට අල්ලගන්නනේ. ඒ වාගේ ඒ පිළිබඳව ಗುಣ කියනවා. ಗುಣ කියලා ඒකට යොමු කරනවා. නමුත් මේ පුද්ගලයාට ඒ වැරදි වැඩේ කරන්න ගියහම මොනතරම් අනර්ථයක් මෙලවින් පරලොවින් දෙකෙන්ම සිද්ධ වෙනවද? හිරේ හිලංගුවේ වැටෙන්න වෙනවද? අනුන්ගේ තැන්වල ගිහිල්ලා වැඩ කරන්න ගියාම ගොටි කන්න වෙයිද? බැනුම් අහන්න වෙයිද? ඒ කිසි එකක් ගැන අවවාද කරන්නේ නැහැ. ඒක හොඳයි කියලා අගය කරනවා. හොඳ වැඩක් කරන්න යනකොටත් කැමති නැති වුණත් ඒකත් හොඳයි කියලා ඒකත් අගය කරනවා. ඒක මේ පුජ්‍යලයාගේ ලක්ෂණයක්. තුන්වෙනි කාරණාවක් සඳහන් කරනවා මිත්‍රය හමු වුණාට පස්සේ ඔහු සතුටු කරන්න ඕන නිසා ඒ මිත්‍රයාගේ නැති ಗುಣ පවා වර්ණනා කරනවා. ඒ මිත්‍රා සතුටු කරන්න ඕන නිසා. හැබැයි නැති තැන ඔහු ළඟ තියෙන ගුණයක්වත් කතා කරන්නේ නැහැ. ඒක තමයි මේ පුජ්‍යලයාගේ ස්වභාවය. එවන් අයට සඳහන් කළ අනුප්ප්‍ය භාණී කියලා. හතරවෙනි පුජ්‍යලයා සඳහන් කළ අපාය සහාය. මේ පුජ්‍යලයා සමහරලාට ඇවිල්ලා කතා කරන්නේ සුරාපානයට යන්න. රාපානී කරන්න යන්න. තවත් නොඑක් වැරදි දුස්සීල ගමන් යන්න කතා බහ කරනවා. ඒ නිසා සඳහන් කළ අවේලාවේ වීති සංචාරයේට නොගැලපෙන වෙලාවේ තැන් වල යන්න කතා කරනවා. තුන්වෙනි ලක්ෂණයක් තියෙනවා තමන්ගේ මිතුරා යහපත් කටයුත්තක යෙදෙන වෙලාවක හෝ ඇවිල්ලා අඬ ගහන්නෙම පව් සිද්ධ වෙන ගමනක් යන්නේ. එක්ක නාට්‍යයක් බලන්න යන් කියනවා. එහෙම නැත්නම් සංගීත සංදර්ශනයක් බලන්න යන් කියනවා. එහෙම නැත්නම් වෙනත් මොකක් හෝ වැරදි වැඩකට යමු කියලා හැම වෙලාවෙම පොළඹවා ගන්න උත්සාහ කරනවා. ඊළඟට තමන්ගේ මිත්‍රයා යම් වෙලාවක කොයි විදිහේ කටයුත්තක යෙදලා හිටියත් සඳහන් කරනවා මේ සූදුවක් සුරාවක් තියෙන තැනකට විශේෂයෙන් සූදු ක්‍රීඩාව කරන තැන් වලට එක්ක යන්න ඇවිල්ලා කටයුතු කරනවා කියලා. රේස් දාන්න යන් කියනවා. සූදු පිටියට යන් කියනවා. මේ වගේ දේවල් වලට යොමු කරගන්න හැම වෙලාවෙම ඔහු කටයුතු කරනවා. මේක මේ අපාය සහාය මිත්‍රයාගේ ස්වභාවය. එතකොට මේ නොඑක් සූත්‍රාගතව භාග්‍යතුන් වහන්සේ මේ පුජ්‍යලයෝ ගැන තව එක කරුණක් ඉතා දීර්ඝව විස්තර කරන්න තරම් කරුණු දක්වලා පැහැදිලි කරලා තියෙනවා. අපි කෙටියෙන් හඳුනා ගන්න මේ කාරණා ටික මේ පැහැදිලි කරන්නේ මේ කෙටි කාලය තුල. පස්වෙනි පුජ්‍යලයක් ඉන්නවා කියලා සඳහන් කළා පැවිදි පාප මිත්‍රයා. හැබැයි ධර්මයේ සඳහන් කරනවා ගිහි පාප මිත්‍රයාටත් වඩා අතිශයින්ම භයානකයි පැවිදි පාප මිත්‍රයා කියලා. එයි මොකද අපි ගොඩාක් විශ්වාස කරනවා අපිට වැරදි දෙයක් කියලා දෙන්නේ නැහැ හොඳ දෙයක් තමයි කියලා දෙන්නේ කියලා. ඒ නිසා සමහරලාට කියන ඕන දෙයක් පිළිගන්න සූදානම් වෙනවා. නමුත් කියලා දීලා තියෙන්නේ සමහරලාට වැරදි දෙයක් යොමු කරවලා තියෙන්නේ වැරදි මගක. අපි වැරද්දට යොමු වෙලා පෙළඹිලා කියලා දැනගන්නේ බොහෝ කල් ගියාට පස්සේ. එතකොට හුඟක් වැරදිලා. ඊළඟට සඳහන් කළා ගිහි කටයුත්තක යෙදිලා ඉන්නවනම් ඒ පැවිදි පාප මිත්‍රයෙක් හැටියට දකින්න කියලා. ගිහි කටයුතු කියහම ගිහි කටයුතු පැවිද්දන්ටත් කරන්න පුළුවන් දේවල් නැත්නම් පැවිදි කටයුතු ගිහි අයටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. දවසේ 3 වේල බුදුන් වඳින එක අපි දෙගොල්ලටම කරන්න පුළුවන්. ගිහි අයටත් පුළුවන්, පැවිදි අයටත් පුළුවන්. දම්පැන් දෙන්න ගිහි අයටත් පුළුවන්, පැවිදි අයටත් පුළුවන්. මේ කාරණාව පැහැදිලි කරනකොට හරි සියුම් විදිහට මේක අපි තේරුම් ගන්න ඕන නිසායි මේ කරුණු භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ගිහි කර්මාන්තවල යෙදෙනවා නම් කියලා. එහෙම සඳහන් කරාම පිළිතුර එක තැනක සඳහන් කළා මේ ශාසනයේ අති දුර්ලභ දෙයක් තියෙනවා ඒ තමයි මේ පැවිද්ද. දුර්ලභ පබ්බජ්ජා. පැවිද්ද ඊටාම දුර්ලභයි කියලා සඳහන් කළා. ඒක විස්තර කරනකොට සඳහන් කළා මේ කය පැවිදි කරනවා කියන එක විනාඩි ගානකින් කරන්න පුළුවන් වැඩක්. හිස් රැවුල් කපලා ඉවත් කරලා, ගිහිවත් ගලවලා ඉවත් කරලා, සිවුරු අන්දවලා කය පැවිදි කරන්න බොහොම පහසුවෙන් පුළුවන්. හැබැයි කය පැවිදි කළාට හිත පැවිදි කරන්න ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැහැ.
ඒක බොහොම අමාරු වැඩක් හිත පැවිදි කරනවා කියන එක. නමුත් ඊටාම වටින්නේ හිත පැවිදි කරගන්න එක. හිත පැවිදි කරගත්තාම තමයි තමන්ගේ පැවිද්දේ කාර්යය මොකක්ද කියන එක හරියටම තේරුම් ගන්න. හරියටම අවබෝධ කරගන්න. මා කල යුත්තේ මොකක්ද? මගේ සීමාව මොකක්ද? දැන් ගිහි කර්මාන්ත දෙපිරිසටම කරන්න පුළුවන් තැන් තියෙනවා කියලා අපි සඳහන් කරාම දැන් ගිහි කෙනෙක් ගොවිතැන් කරනවා. නමුත් පැවිදි කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ ගොවිතැන් තහනම් කරලා තියෙනවා. දැන් මේ කාලෙත් සමහර අය කතා කරනවානේ මේ හොයා වවාගෙන කන්න ඕනේ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම කොතනවත් දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේලා 이르දීන් ආහාර පාන ලබාගෙන වළඳන්න ගත්තා නම් අපි කොහොමද පින් සිද්ධ කරගන්නේ? අපි කාටද දන් දෙන්නේ? ඕන තරම් උතුරු කුරු දිවයිනට වැඩලා දානි හොයාගෙන වළඳන්න භාග්‍යතුන් වහන්සේට භික්ෂුන් වහන්සේලා යෝජනා කරපු තැන් දුර්භික්ෂ අවස්ථාවල් වල ඕන තරම් තිබුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ නෑ මේ මිනිස්සු කොහොමද කන්නේ බොන්නේ? අපිත් මිනිස්සුත් එක්ක එහෙම ජීවත් වෙමු. මේ දුර්භික්ෂ කාලේ මේ මිනිස්සු යමක්ද අපිට දෙන්නේ දෙන්න පුළුවන් කාලේ දෙනවට වඩා දෙන්න බැරි කාලේ දෙනකොට මේ මිනිසුන්ට පින් සිද්ධ වෙනවා වැඩි. ඒ නිසා අපි මේගොල්ලන්ට අනුකම්පාවෙන් මේ මනුස්සපතේම වළඳන්න ඕනේ. නැත්තම් මුළු ජීවිත කාලෙම භාග්‍යතුන් වහන්සේට ආර්යයන් වහන්සේලාට 이르දීන් ආහාර ලබාගෙන වළඳන්න තිබුණා. එතකොට මේ දක්ෂිනාර්යයන් වහන්සේලා මිනිස්සුන්ගේ පූජාව පිළිගන්න සුදුසු අය එහෙම වළඳන්න ගියොත් අපිට පූජා කරන්න කෙනෙක් නැතු වෙනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ඒක දේශනා කළේ නෑ. ඒක ගිහි කටයුත්තක්. ඒක යෙදෙනවා නම් භාග්‍යතුන් වහන්සේ ඒක අගය කරන්නේ නෑ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට. ඊළඟට පින්නතුනි අපි සඳහන් කළා මේ හිත පැවිදි කිරීම පිළිබඳව. මේ සම්බුද්ධ ශාසනයේ තියෙන්නේ ඊටාම යහපත් අය වෙනුවෙන් නෙමෙයි. බුද්ධ ශාසනයේ තියෙන්නේ ඊටාම අයහපත් පුජ්‍යල වෙනුවෙන්. සඳහන් කළේ සුවච කීකරු මෘදු මොලොක් පුජ්‍යලෙක් මේ ශාසනයේ හික්මිලා ලොකු ගමනක් යනවා. නමුත් ඊට වඩා දරුණු පාපතර පුජ්‍යලයකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ පුජ්‍යලයාගේ හිතට ඇතුල් කරවන්න කවුරු හරි වීරිය වැඩුවොත් ඒ පුජ්‍යලයා නිකම්ම හික්මෙනවා. ඒ හින්දා ඒ ධර්මය හිත තුළට ඇතුල් කර ගැනීමෙන් තමයි ඒ පුජ්‍යලයා හිත පැවිදි කරගන්න පුජ්‍යලයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ කාර්ය පසෙක තියලා ගිහි කටයුතු කර කර ජීවත් වෙනවා. එක්විසි අනේසනයන්ගෙන් පෝෂණය වෙන්න උත්සාහ කරනවා කියලා සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ තහනම් කරපු කාරණා 21ක් තියෙනවා විශේෂයෙන්. යම් කෙනෙක් ඒ කාරණා මත ජීවිතය පෝෂණය කරනවා නම් ඒ ගිහි කටයුත්තක් කරන කෙනෙක් හැටියට භාග්‍යතුන් වහන්සේ චෝදනා කරලා තියෙනවා. එහෙම කටයුතු කරන අය ඇසුරු කරන එක ඊටාම භයානකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ආශ්‍රයයට නුසුදුසු අය ගැන මේ විදිහට කරුණ දක්වලා මේ පාප මිත්‍රයාගේ ඇසුර අපේ ජීවිතේ කිසියම්ම මොහතක විනාශ කරනවා මෙලොවයි පරලොවයි දෙකම. අපිට හිතෙන්න පුළුවන් ඔහු වැරදි කරන පුජ්‍යලයක් නමුත් මන් දැනගෙන ආශ්‍රය කරන එක හොඳයිනේ කියලා. එහෙම ආශ්‍රය කරන්න පුළුවන් නම් අපිට වඩා හිත හුඟා දියුණු කරපු උත්මයෙකුටයි ඒක කරන්න පුළුවන්. අපිට කවදාවත් ඒක කරන්න බෑ. සමහරවිට මේ පාපතර පුජ්‍යලයා අපිට බොහෝසේ උපකාර කරනවා. උපකාර කරලා අන්තිමට එයා මගෙන් උපකාරයක් ඉල්ලනවා. ඒක මං ජීවිතේ කවදාවත් කරන්න හිතලවත් නැති වැඩක්. නමුත් මොහු මේ තරම් මට උදව් කරපු නිසා මට දැන් මේක බෑ කියන්නත් බෑ. එහෙම අන්ත අසරණ තත්වයටපත් වෙලා ඔහුගේ වැඩේ කරලා දීලා මෙතෙක් කල් රැකගෙන ආපු මගේ චරිතය ගෞරවය ඒ සියල්ලම විනාශ කරගන්න සිද්ධ වෙනවා. එහෙම තැන් වලට මූණ පාණ්ඩ වෙන අවස්ථා බොහොම නිසයි භාග්‍යතුන් වහන්සේ මේ නුසුදුසු පුජ්‍යලයා හැම වෙලාවම අයින් කරන්න කියලා කිව්වේ. සද්ධර්ම අලංකාරයේ මේ කාරණාව පැහැදිලි කරන්න තව අපූර්ව උදාහරණයක් දේශනා කරනවා. එක පුජ්‍යලයක් ගමනක් යනකොට කැලෑවේ ලිඳකට වැටිලා හිටිය මිනිහෙකුයි ගිරවෙකුයි නයෙකුයි වතුර නැති දුර්භික්ෂ කාලය.
මේ ලිඳ පතුලේ වතුර ටිකක් දැකලා මේගොල්ලෝ වතුර බොන්න ගිහිල්ලා ගොඩ වෙන්න බෑ. ගිරවටවත් ඉගිල්ලා එන්න බැරි තරම් ලිඳ ගැඹුරුයි. නමුත් මේ කට්ටිය මේ ලිඳේ ඉන්නවා දැකලා අර පුජ්‍යලයා ඊ타ත්ම අමාරුවෙන් තමන්ගේ ගමන කරන්න යන වැඩේ පසෙක තියලා මේ තුන්දෙනා ගොඩ ගත්තා. ගොඩ ගත්තාම මේ තුන්දෙනාම බොහෝසේ ප්‍රශංසා කළා. මේ පුජ්‍යලයාට හොඳට ප්‍රශංසා කරලා ඔහුට සඳහන් කළා මොනවා හරි කරදරයක් උපද්‍රවයක් ඇති වුණොත් අපි ඉන්නේ අහවල් තැන්වල. ඒ තැන්වලට ඇවිල්ලා අපිට කතා කරන්න කියලා. මෙහෙම කාලේ ගත වෙනකොට මේ මිනිස්යාට ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව ගියා. ඊට පස්සේ තමන්ගේ දරුවෝයි බිරිඳයි ගෙනහිල්ලා ඒ අයට බිරිඳගේ මව්පියන්ට එහෙම බාර දීලා මෙයා ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන අර ගිරව ළඟට ගියා. ගිහලා ඇත්තම කාරණාව කිව්වා මිත්‍රයා මගේ දරුවෝ බිරිඳ පවා බාර දීලා යාවි. උඹ ගාවින්වත් මට ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන. ඊට පස්සේ ගිරව කිව්වා එහෙනම් ටිකක් කොහොම ඉන්න. මං එන්නම් කියලා ගිරව පිටත් වෙලා ගියා. ගිරව ගියා රජ්ජුරුවන්ගේ උයනට. රජ්ජුරුව දවල් තිස්සේ උයන් ක්‍රීඩා කරලා මත්දහනේ නාන්න ලෑස්ති වෙලා රජ්ජුරුවන්ගේ බිසවවරුත් එක්ක ජල ක්‍රීඩා කරනවා. රජ්ජුරුවන්ගේ මුතු හරත් ගලවලා පසෙක තියලා තිබ්බා. රාජපුරුෂයෝ වටේට ආරක්ෂාවට ඉන්නවා. රාජපුරුෂයෝගේ ප්‍රමාදයක් දැකපු එක නිමේෂයෙන් මේ ගිරව මුතු හර අරගෙන ඉහළට පියාඹලා ඈතට යන්න ගියා. කිසිම රාජපුරුෂයෙක් දැක්කේ නැහැ. ගෙනහිල්ලා අර පුජ්‍යලයාගේ අතට මුතු හර දීලා කිව්වා මෙන්න මේකෙන් ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න. ඊට පස්සේ මෙයා කල්පනා කළා දැන් මේක අරන් යන්නේ කවුරු ගාවටද? මතක් වුණා වලෙන් ගොඩගත්ත මිනිහා. එයා ගාවට ගියා. ගිහලා මුතුහර දීලා කිව්වා මේක පරිස්සමට තියාගන්න මට ජීවත් වෙන්න මගක් මේකෙන් හදාගන්න ඕනේ. මේ වෙලාවේ රජුරෝ නාලා ගොඩ වෙලා මුතුහර නැහැ. රාජපුරුෂයන්ගෙන් ඇහුවා කවුරුවත් දන්නේ නැහැ වෙච්ච වැඩි. රජුරෝ පස්සේ අඬබෙරයක් යවුවා. මුතුහර නැති වෙලා හොයලා දුන්න කෙනෙකුට බොහෝ තෑගි භෝග දෙනවා කියලා. අර මිනිහා කල්පනා කළා මේ මිනිහගෙන් මට ඇති වැඩක් නෑ. මුතුහර රජුරවන්ට දීලා මං තෑගි භෝග ගන්න ඕනේ කියලා. රජුරවන්ට මුතුහර දීලා මෙන්න මේ මිනිහා ගාව තමයි මේක තිබ්බේ කියලා පාවලක් දුන්නා. රජුරුවත් කිසිම කාරණාවක් විමසුවේ නෑ. රාජපුරුෂයන්ට නියෝග කළා මේ අවුල තියන්න කියලා. ඒ වෙලාවේ කසෙන් පිටට ගහලා පිට පුපුරලා බදමල් කරේ දාලා කෙනෙක් උල තියන්න අරන් යන විදිහට ප්‍රදර්ශනය කර අරගෙන යනවා. රජුරු සඳහන් කළා උතුරු වාසල් දොරටුවෙන් පිට කරලා උතුරු වාසල් දොරටුව ගාව උල තියන්න කියලා. දැන් මේ පුජ්‍යලයා අනන්ත දුකක් විඳිනවා. ඒ පිට පැලෙන්න ගහලා උතුරු වාසල් දොරටුව ගාවට යනකොට මතක් වුණා අර නාගයා ඉන්නේ මෙතන. අර වලින් ගොඩගත්ත නාගයා. එයා කියලා තිබ්බ යාළුවේ මම ඉන්නේ උතුරු වාසල් දොරකඩ තියෙනවා මහනුග ගහක්. එතන තියෙනවා හුඹහක් මම ඉන්නේ එතන. උඹට කරදරයක් වෙච්ච ඕනෙම වෙලාවක එතෙන්ට ඇවිල්ලා මට දීර්ඝ කියලා මගේ නම කියලාන්න ගහන්න කියලා. මෙතෙන්ට යනකොට මතක් වුණා. ආන් ඒ වෙලාවේ කිව්වා දීර්ඝ මම කරදරයක වැටිලා ඉන්නේ පුළුවන් නම් මගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. එතකොට නාගයා එළියට ආවා. එළියට ඇවිල්ලා මිනිස් වෙසක් අරගත්තා. අරගෙන ඇවිල්ලා අර රාජපුරුෂයන්ට කතා කළා. කතා කරලා කිව්වා මොකද ඕගොල්ලෝ මේ මිනිස්සයා මේ කොහෙද ගෙනියන්නේ? මෙයා මෙහෙම කෙනෙක් හොරේ රජුර උල තියන්නේ කිව්වා. සඳහන් කළා අප්පා එහෙම කරන්න එපා. මම එනකන් ටිකක් ඉවසන්නකො මේ මිනිස්සයා අති දක්ෂ විෂ වෛද්‍යවරයෙක්නේ. මේ රටක සම්පතක් නේ ඕගොල්ලෝ මේ උල තියන්නේ යන්නේ. කරුණු කාරණා හොයලා බලන්න දෙපෙයි. මදකට නවතින්න මං එනකන් කියලා. අර උල තියෙන එක නවත්තලා මෙයා ගියා. ගියා රජුරුවන්ගේ බිසව ඉන්න තැනට. ගිහිල්ලා නාගී ගෙවස් අරගෙන දෂ්ට කළා. දෂ්ට කරලා ඇවිල්ලා අර මිනිහයාට කිව්වා යාළුවේ රජුරුවන්ගේ බිසවට මං දෂ්ට කළා. දැන් රජුරුව අනිවාර්යෙන් විස වෛද්‍යවරයෙක් හොයාගෙන පණිවිඩය වෙනවා. උඹට කරන්න කිසි දෙයක් නැහැ. ගිහිල්ලා මූණට වතුර ටිකක් ඉහපන් ඇස් වනීප වෙනවා.
දැන් රජුරු හැම තැනම පණිවිඩය යවලා විස වෛද්‍යවරයෙක් හොයාගෙන ඉන්න ඉක්මනට. දැන් අර මිනිසුන්ට අර ආපු මිනිස්සයා කියලානේ තියෙන්නේ මෙයා දක්ෂ විස වෛද්‍යවරයෙක් කියලා. ආපහු රජුරවන්ට පණිවිඩය ඇරියා මේ උල තියන්නේ යන්නේ විස වෛද්‍යවරයෙක් කියලා. එහෙනම් වහාම එක්කෙන්න කිව්වා. උල තියන්නේ නැතුව. මූණට වතුර ටික කිහිපුවාම ඇය නැගිට්ටා. රජුරවන්ට බොහොම සතුටුයි. මෙයාට තෑගි භෝග ගොඩාක් දුන්නා. හැබැයි මේ පුජ්‍යලයා රජුරවන්ට හොඳ බණක් කිව්වා. යම් වෙලාවක රජෙක් හැටියට කරුණු කාරණා හොයන්නේ නැතුව මෙහෙම තීරණ ගන්න එක ඊටාම වැරදි. නමුත් Tamanට ලාභයක් වෙනවා කියනකොට උල තියන්නේ යවපු එකත් වටිනවා. එහෙම තීරණය ගන්න එක රටේ නායකයෙක් හැටියට සුදුසු නෑ. තීරණයක් ගන්නකොට යමක් හොඳට හොයලා බලන්න ඕනේ කියලා. ඒකත් රජුරු පිළිගත්තා. පිළි අරගෙන රජුරු සඳහන් කළා මෙයාට ගෙයක් දොරක් හදලා දීලා තවත් බොහොම සැප සම්පත් දෙන්න කියලා. මෙයා ඉල්ලීමක් කළා මට ගෙයක් හදලා දෙනව නම් උතුරු වාසල් දොරටුව ළඟ ඒ ගේ හදන්න කියලා. මොකද ණයා ඉන්නෙත් එතන, ගිරව ඉන්නෙත් ඊට හැපැත්තේ. ඒ මැද්දෙන් තමයි ගේ හදන්න කිව්වේ. මේ තිරිසන් සත්තු දෙන්නගෙන් තමන්ගේ ජීවිතයට ලැබිච්ච යහපත නමුත් අර දුර්ගුණ වලින් පිරිච්ච මිනිහෙක් ගාව එහෙම කිසිම ගුණයක් තිබ්බේ නැහැ කියන කාරණාව සඳහන් කරලා ගුණ ඇති ගුණ නැති අය මනාව හඳුනාගත්තේ නැත්නම් තම තමන්ගේ ජීවිතවලටත් දවසක නොසිතූ විදිහක මහා ව්‍යසනයන්ට ගොදුරු වෙන බව මේ කාරණාවෙන් මනාව පැහැදිලි කළා. ඒ කරුණු එහෙම දක්වලා භාග්‍යතුන් වහන්සේත් අපිට තව කරුණු බොහෝසේ අනාවරණය කළේ මේ ශ්‍රේෂ්ඨ ඇසුරක් නැත්තම් හැම වෙලාවෙම තනියම ජීවත් වෙන්න කියලා. විශේෂයෙන් මව්පියෝ හැටියට අපි හැමෝම කල්පනා කරන්න ඕනේ අපි හදලා වඩලා මේ සමාජයට දායාද කරන අපේ දරුවන්ට සත්පුරුෂයන්ගේ ආශ්‍රය හරි වටිනවා. ඒ සත්පුරුෂ ආශ්‍රය අපි සුගතියෙන් සුගතියට ගෙනියනවා. හැම වෙලාවෙම ඒ දරුවන්ගේ මෙලව දියුණුවත් පරලෝ දියුණුවත් දෙකම අපේක්ෂා කරන දරුවෝ පිළිබඳව ආදරයේ සෙනෙහස තියෙන මව්පියෝ හැම වෙලාවෙම දරුවෝ ගැන මනාව හොයලා බලන්න ඕනේ. මේගොල්ලෝ ඇසුරු කරන්නේ කොහොම අයද? ඒ ටික අපිට හොයන්න බැරුව ගියොත් ඒ ජීවිත විනාශ වුණාට පස්සේ තමයි අපිට දැනගන්න හම්බ වෙන්නේ ගොඩ ගන්න බැරි තරම් විනාශ වෙලා කියලා. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරනකොට මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් පහක් පැහැදිලි කරනකොට පළමුවෙන්ම දේශනා කළා පාපානිවාරෙන්ති පවින් වළක්ව ගන්න. දෙවණියට සඳහන් කළා කල්යාණී නිවේසෙන්ති ඇසුරු කරන්න සුදුසු අය හොයලා දෙන්න. ඔය දෙකම කළාට පස්සේ සිප්පං සික්ඛාපෙන්ති. තුන්වෙනියට තමයි සඳහන් කළේ හොඳට උගන්වන්න කියලා. එහෙනම් මේ 1 2 හරිම වටිනවා ජීවිතය මෙලව පරලෝ ජයග්‍රහණය උදෙසා. අපි භාග්‍යතුන් වහන්සේ මේ කරුණ මෙහෙම ගෙනහැර දක්වලා වගේම එක තැනක සඳහන් කළා යම් වෙලාවක Tamanට ආශ්‍රය කරන්න සුදුසු පුජ්‍යලයා හමුුනේ නැත්තම් බාලං නපස්සේ නසුනේ නච බාලේන සංවසී බාලේන අල්ලාප සල්ලාපං න කරේ නච රෝචයේ කියලා. ඥානෙන් විරහුත පුජ්‍යලියෝ දෙලෝ වැඩ නසන්නා වූ බාල පුජ්‍යලියෝ මාගේ net දෙකින් කිසි කලෙක නොම දකිත්වා. ගුණයක් නැති දෙලෝම වැඩ නසන පුජ්‍යලයා මට දකින්න ලැබෙන්න එපා. ඒ බාලයා අහවල් තැන වාසය කරනවා කියලා දැනගත්තොත් ඔහුගේ කිසියම් වචනයක්වත් මගේ කනට කවදාවත් ඇහෙන්න එපා. බාලයෙකුගේ වචනයක්වත් මට ඇහෙන්න එපා කියලා සඳහන් කළා. බාලේන අල්ලාප සල්ලාපං බාලයෙක් එක්ක වාසය කරන්න ලැබෙන්න එපා වගේම බාලයෙක් එක්ක අල්ලාප සල්ලාප කියන කතා බහ කරන්න මට අවස්ථාවක්වත් එන්න එපා. න කරේ නච රෝචේ කියලා සඳහන් කළා. ඔවුන්ගෙන් හැම වෙලාවෙම මිදෙන්න ජීවිතේ අවස්ථාව උදා වෙන්න ඕනේ කියලා. යස්ස කායේන වාචාය මනසා නත්ති දුක්කටං උරසේව
පතිට්ඨාය තං බජේහි ඊතෝ ගති සඳහන් කළා යමෙක් වනයෙන් ගිය කල යමෙක් කය වචන සිත යන තුනෙන් පව් කරනවද ඔහු හැම වෙලාවෙම ප්‍රතික්ෂේප කරන්නේ යමෙක් සිතින් කයින් වචනෙන් හැම වෙලාවෙම යහපත් විදිහට කටයුතු කරනවද ඒ පුජ්‍යලයා තමන්ගේ මවසේ ඇසුරු කරන්න කියලා සඳහන් කළා යහපත් පුජ්‍යලයා ධම්මපදයේ සඳහන් කළා චරංචේ නාදි ගච්ඡෙය්‍ය සෙය්‍යං සදිසමත්තනෝ ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායත මෙතන සඳහන් කරනවා ಗುಣ නැතියන් විසින් ආශ්‍රය කරන පුජ්‍යලයා හැම වෙලාවෙම ගුණතියෝ ආශ්‍රය කරන පුජ්‍යලයා Tamanට වඩා උසස් වෙන්න ඕනේ කියලා සඳහන් කළා. චරංචේ නාදි ගච්ඡෙය්‍ය. සෙය්‍යං සදිසමත්තනෝ. Tamanට වඩා උසස් කෙනෙක් ආශ්‍රය කරන්න එහෙම කෙනෙක් ලැබෙන්නේ නැත්තම් Taman හා සමාන කෙනෙක් හොයාගන්න. හැම වෙලාවෙම උසස් කෙනෙක් ආශ්‍රය කරන එක තමයි වටින්නේ. නැතිමනම් සමාන කෙනෙක් හොයාගන්න. කවදාවත් තමන්ට වඩා ගුණයෙන් හීන කෙනෙක් ඇසුරට යන්න මෙපා කියලා දේශනා කළා. අඩුම තරමේ තමන් ඉන්නේ පන්සිල් මතනම් කවදාවත් පන්සිල්වත් නැති කෙනෙක් ඇසුරු කරන්න එපා කියලා සඳහන් කළා. තමන් නිතර අටසිල් මත ජීවත් වෙන කෙනෙක් නම් ඊට පල්ලෙහ කෙනෙකුත් ඇසුරු කරන්න එපා කියලා තමයි එතන සඳහන් කරන්නේ. අඩුම තරමේ තමන්ට සමාන කෙනෙක්වත් හොයාගන්න නැති බාලයේ සහායතා. තමන්ගේ සහයෝගයට තමන්ගේ උදව්වට බාලයෙක් නම් එකතු කරගන්නම එපා කියන කාරණාව සඳහන් කළා. නිහීයති පුරිසෝ නිහීයති නිහීන සේවි නච හායේත කදාචි තුල්්‍ය සේවි. සෙට්ට මුපනමං උදේති කිප්පං තස්මා අත්තනෝ උත්තරින් බජේත. තමන්ට වඩා පහක් වූ ගති පැවතුම් ඇති තැනැත්තෙකු ආශ්‍රය කරනවද එවැනි නිහීනේකු බවට තමනුත් නොදැනීමපත් වෙන්න පුළුවන්. එහෙනම් උසස් විදර්ශනාවක් නැති කෙනෙකුට කවදාවත් බාලයෙක් ඇසුරු කරලා බාලයාගේ තැනට වැටෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. ආන් ඒ නිසා මංගල කාරණා පිළිබඳව කරුණු දක්වනකොට පඬිතුයෝ ඇසුරු කරන්න කියලා අපිට දේශනා කරන්න කලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා බාලයන්ගේ ආශ්‍රයෙන් අයින් වෙන්න කියලා. ඊට පස්සේ දේශනා කළේ පඬිතුයෝ ඇසුරු කරන්න කියලා. මේ කරුණ වලින් අපිට මනාව පැහැදිලි වෙන්නේ පුජ්‍යලේකුගේ සංසාර විමුක්තිය උදෙසා මේ ඇසුර කොයිතරම් බලපෑමක් කරනවද? අපි මුලින් සඳහන් කළා තමන්ගේ දරුවන් යහපත් දරුවන් බවට පත් කරන්න බලාපොරොත්තු වෙන හැම මව්පියෙක්ම මේ කල්යාණී නිවේශෙන්ති කියන කාරණාව ඊටාම ඉහළින් ගරු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මනා ගුණධර්ම ටිකින් පෝෂණය නොකළොත් අපි ශිල්ප ශාස්ත්‍ර වලින් විතරක් ඒගොල්ලෝ පෝෂණය කළොත් සමහරලාට මේ රටේ ඊටාම උගත් පුද්ගලයෝ බවට එයයිපත් වෙනවා. තානාන්තර උපාධි බොහෝ දේවල් වලින් ඒගොල්ලෝ පිදුම් ලබනවා. ඒ වුණාට කවදාවත් ගුණයෙන් පිදුම් ලැබලා නැහැ. ආන් එහෙම ගුණයකින් දියුණු නැති නිසා කොයිතරම් දැනුගත්කම් තිබුණත් ඒ අය කරන බොහෝ කටයුතු රටට හානිකර කටයුතු බවට පත් වෙනවා. පුද්ගලයාට හානිකර කටයුතු බවට පත් වෙනවා. ප්‍රදේශයට හානිකර කටයුතු බවට පත් වෙනවා. ගමට හානිකර කටයුතු බවට පත් වෙනවා. එහෙම අවස්ථා අපි ඕන තරම් මේ සමාජයේ දකිනවා. සමහර වෙලාවට ගමට ප්‍රදේශයට යහපත සඳහා රජයකින් වෙන් කරන ආධාර උපකාර යම් කෙනෙක් තමන්ගේ ප්‍රයෝජනයට යොදාගෙන තියෙනවා නම් ඒත් මේ රටේ ධනෙ වියදම් කරලා ඉගෙන ගත්ත කෙනෙක්මයි. කුඹුරු වැඩ කරන ගොවි, හේන් වැඩ කරන ගොවි, සාමාන්‍ය කම්කරුවෙක්
එහෙම දේවල් හොරකම් කරලා නැහැ. පාර හදන්න දුන්න මුදල් හොරකම් කරගත්තේ නිලධාරියෙක්. වැව හදන්න දුන්න මුදල් ටික හොරකම් කරගත්තේ නිලධාරියෙක්. බෝක්කුව හදන්න දුන්න වේල්ල හදන්න දුන්න මුදල් ටික හොරකම් කරලා තියෙන්නේ නිලධාරියෙක්. ඒ කියන්නේ ಗುಣ නැතුව, පව පින ගැන දන්නේ නැතුව, කල්යාණ මිත්‍ර ඇසුරක් නැතුව, සංසාරي ගැන දන්නේ නැතුව, නමුත් මේ බාහිර බටහිර විෂයන්ගෙන් විතරක් ඊටාම ඉහළට ඉගෙන ගත්ත ගුණ ධර්ම වලින් හීන අය මේ සමාජයට සිද්ධ කරන්නේ මහත් වූ අයහපතක්මයි, व्यसනයක්මයි. ඒ කරුණු එහෙම කල්පනා කරලා බැලුවොත් මුළු රටම ගැන සංසන්දනය කෙරුවොත් රටක් සංවර්ධනය වෙන්න තියෙන මිල මුදල්, දුප්පත් ජනතාවගේ දියුණුව වෙනුවෙන් වැය වියදම් කරන්න තියෙන මිල මුදල්, දුප්පත් මිනිස්සු තමන්ගේ ශ්‍රමයෙන් විදේශ රටවල් වල පවා දුක් විඳලා හොයන මිල මුදල්, තව බොහෝ දෙනෙකුගේ සුභ සිද්ධිය සඳහා විතරක් කැප වෙලා තියෙනවා. එහෙම වෙන්නේ ඒ අය ගාවත් ගුණධර්ම නැති හින්දා. ඒ නිසා සමහරලාට අපි එහෙම අයට චෝදනා කරනවා මේ අහවල් අය මේ රට විනාශ කළා කියලා. නමුත් එහෙම පිරිසකගේ මුල හොයාගෙන ගියොත් එහෙම පිරිසක් මේ රටට දායාද කරපු අය තමයි රටේ විනාශය ආරම්භ කරපු අය. රට විනාශ කරන්න මේ වාගේ අය පැල කරලා තින්නේ අය. එතකොට ආපහු චෝදනා වෙන්නේ අම්මා තාත්තා ගාවට. ඒක තවත් දිගට විස්තර කරගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කල්යාණීය නිවේසින්ති. පුංචි කාලේ ඉඳලා ධර්මය මත හික්මෝපු නැති අය නිසා රට ජාතිය දෙකම විනාශ වෙන බව පේනවා. එහෙනම් යමෙක් ගාව ಗುಣ නැත්තම්, යමෙක් ගාව සිල් නැත්තම් ඒ පුද්ගලයා රටයි, ජාතියයි, ආගමයි තුනම විනාශ කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. එහෙම වුණොත් ඒ මවට පියාට කවදාවත් ජීවිතේ සතුටු වෙන්න බෑ. හරියටම ධර්ම කාරණා දැනගත්තොත් මේ රට ආරක්ෂා කරන්න පුළුවන් කෙනෙක් මම හැදුවා කියලා සතුටක් ලබන්න බෑ. යම් දවසක වුන් ධර්මයේ දකින්න පටන් ගත්තද එදාට වුන්ට පේන්න පටන් ගන්නවා අපි නිසා මේ ලෝකයට දායාද වෙච්ච අය මේ රටයි ජාතියයි ආගමයි තුනම විනාශ කරනවා කියලා. මාතෘත්වය කියන්නේ පීතෘත්වය කියලා කියන්නේ ඉතා පූජනීය නම් දෙකක්. එහි තියෙන වැදගත්කම මෙච්චරයි මෙපමණයි කියලා විස්තර කරන්න ලෞතර භාග්‍යතුන් වහන්සේමයි දන්නේ. ඒක නිසායි දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව කරුණු දේශනා කරන වෙලාවෙත් අත්ති මාතා අත්ති පිතා කියලා භාග්‍යතුන් වහන්සේ කරුණු දෙකක් දැක්වුවේ. මවෙක් ඇත, පියෙක් ඇත. යමෙක් පින්නතුනි බෞද්ධයෙක් බවට පත් වෙන්නත් ඉස්සරලා දැනගත යුතු කාරණාවක් තමයි ওই දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. බෞද්ධයෙක් බවට පත් වෙන්නත් සුදුසුම කාරණාවක් තමයි දසවස්තුක සම්මාදිට්ඨිය දැනගෙන පිළිගන්න එක. දසවස්තුක සම්මාදිට්ඨිය අපේ අය දන්න නිසා මේ වෙලාවේ සඳහන් කරන්න කාල වේලාව මදි නිසා මම සිහිපත් කරන්නේ නැත්තේ. කෙසේ වෙතත් අත්ති මාතා අත්ති පිතා කියලා කාරණා දෙකක් තියෙනවා. මවෙක් ඇත, පියෙක් ඇත කියන එක ලෝකෙ පිළිගන්න ඕනේ කියලා. එහෙනම් එහෙම පිළි නොගන්න පිරිසකුත් අතීතේ ඉන්න නිසයි භාග්‍යතුන් වහන්සේ මෙහෙම කරුණු දක්වලා තියෙන්නේ. ඒ කරුණු දක්වන තැන පින්නතුනි අපේ ශාසනයේ තියෙනවා ආනන්තරීය පාප කර්ම කියලා මහා පාප කර්ම පහක්. මේ පාප කර්ම පහේ 4 සහ 5 කියන කාරණා දෙකේ අම්මා සහ තාත්තා ඉන්නවා. පළවෙනි එක සංඝ ભેදය, දෙවෙනි එක භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේසලවීම, තුන්වෙනි එක මහරහතන් වහන්සේ නැසීම, 4 මව නැසීම, 5 පියා නැසීම. එතකොට පින්නතුනි සෝවාන්, සකදාගාමි, අනාගාමි කියලා ඒ කාන්තෙන් නිවනේ දොර විවෘත කරගත්ත තව 3 දෙනෙක් ඉන්නවා. අනාගාමීන් වහන්සේ කියලා කියන්නේ මේ ජීවිතෙන් සමුගන්නවත් එක්කම බඹලව උපදින කෙනෙක්. උන්වහන්සේ ඝාතනය කළා කියලා
ආනන්තරීය පාප කර්මයක් කියලා සඳහන් කරලා නැහැ කොතන. ඊට සමාන මහ බරපතල අකුසල කර්මයක්. නමුත් සමහරලාට අපේ අම්මා තාත්තා ගාව තිසරණමත් නැහැ. ඒ දෙන්න ගාව පන්සිල්වත් නැහැ. අනාගාමින් වහන්සේ ඝාතනය කරන එක ආනන්තරීය නුනට තිසරණයි පන්සිලුයි දෙකම නැතත් අම්මා ඝාතනය කරන එක ආනන්තරීයයි. මේ කාරණාව නිසයි මම සඳහන් කළේ මේක අපිට තේරෙන්නේ කියලා. එතකොට මේ මව සහ පියා කියන කාරණාව මොන තරම් උතුම් තැනක මේ ලෝකේ තියෙනවද? අපේ ශාසනයේ ඉන්නව උත්තර සාමණේරයෝ කියලා සාමණේරයන් වහන්සේ නම. සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. සරියුත් මහරහතන් වහන්සේට අසනීප වෙලා බෙහෙත් හොයන්න ගිය ගමනේ උන්වහන්සේගේ පාත්‍රයේ තැනක තියලා තියෙන වෙලාවේ හොරු පිරිසක් ඇවිල්ලා ඒකට රත්තරන් පොදියක් දාපු නිසා උන්වහන්සේ හොරකමකට අහු වෙනවා. උත්තර සාමණේරයන් වහන්සේ හොරා කියලා අල්ලගෙන ගියාම බග විභාගයක් නැතුව කෙලින්ම මුලාදෑනියා යෝජනා කරන්නේ උල තියන්න කියලා. කොහොඹ ලීයක් උල් කරලා උල තියන්න කියලා. ලීයක උල තියන්න කියනවා. උන්වහන්සේ උල තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් මේ කතාව දැනගන්නවා. දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ සාමණේරයන් උල තියලා තියෙන තැනට වඩිනවා. වැඩලා භාග්‍යතුන් වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේගේ හිසට ඉහළින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුව තියලා සඳහන් කරනවා සංසාරේ කරගත් අකුසලයේ අන්තිම වතාවට අද විපාක දෙනවා කියලා. ආය මේ අකුසලයේ විපාක දෙන්නෙත් නැහැ. මේ අකුසලයෙන් විපාක විඳින්න ආය සසරේ ඉන්නෙත් නැහැ කියලා. මේක අකුසලයාගේ අන්තිම ආත්මය. මේක සාමණේරයන්ගේ සංසාරයේ අන්තිම ජීවිතය. මොකද්ද එතකොට මේ කරලා තියෙන සසර අකුසලයේ? බොහොම ඈත භවයක සෙල්ලම් කරන්න ගිහිල්ලා කොහොඹ සුඹුලක් අරගෙන මැස්සෙක් උල තියලා තියෙනවා ළමයි එක්ක සෙල්ලමට. මේ හේතුව නිසා ආත්ම 499ක්ම උල තියලා මරලා තියෙනවා. කොහොඹ සුඹුලේ උල තියපු නිසා මැස්සා කොහොඹ ලීයකමයි උල තියන්නේ. මේ කාන්තිමාත්මෙ පින්නතුනි අනිත් කාරණාව සඳහන් කරනවා තමන්ගේ අම්මට බැනලා තියෙනවා දවසක් මම දවසක උඹ උල තියනවා කියලා. ආන් ඒ අම්මට කියාපු වචනෙත් මේකට හේතු වෙලා තියෙනවා. එහෙනම් අම්මට විරුද්ධව කියන වචනෙත් මේ තරම් බලපාන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි අපි පුංචි කාලේ ಗುಣධර්ම දුන්නේ නැත්තම් දරුවන්ට මව්පියන්ට කතා කරන්න දන්නේ නැති නිසාම දරුවෝ අප්‍රමාණව අකුසල් රැස් කරනවා. එතකොට ආයෙත් වක්‍රාකාරව කතා කරගෙන ආවොත් අපි සුදුසු පුද්ගලයෝ නෙමෙයිද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා සමාජයට යහපත් පිරිසක්, ඇසුරට සුදුසු පිරිසක්, සමාජයට ගුණගරුක පිරිසක් දානය කරනකොට මව්පියෝ සතු විශාල වගකීමක් තියෙන බව අපි හැමෝම තේරුම් අරගන්න ඕනේ. එහෙම වුණොත්, එහෙම පිරිසක් හැදුවොත් රටට සමාජයට ආදරය කරන, ආගමට ජාතියට ගරු කරන ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක් හැදුවා කියලා මේ මාතෘත්වය හරි පූජනීයයි. පීතෘත්වය පූජනීයයි. නැත්තම් ධර්මයෙන් සඳහන් කළේ ඇය මවක් නොව හැතිරියක් කියලා. ඔහු පියෙක් නොවේ හතුරෙක් කියලා. ඒ දරුවට හතුරෙක් සහ හැතිරියක් ඇයි ගුණධර්ම කියලා දීලා නැහැ සතර පායට මඟ හදලා. එමනම් මේ කරුණු තේරුම් අරගෙන අපේ ජීවිතෙත් සතර පායෙන් බේරගන්න කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් ඇසුරු කරන්න හැම වෙලාවෙම අවස්ථාව යොදා ගන්න ඕනේ. සුදුසු පුද්ගලයෙක් හමු වුණොත් එකලාව හුදකලාව තනියම ජීවත් වෙනවා කියන තැනට අපි යන්න ඕනේ. ඒක සංසාර විමුක්තිය වෙනුවෙන් ගත යුතු තීරණයක්. එවන් උතුම් තීරණ මත ජීවිතය පෝෂණය කරලා ලැබිච්ච වාසනාවන්ත මනුස්ස ජීවිතයට හැබැයි අර්ථයක් සම්පූර්ණ කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අපි සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, භාග්‍ය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතනි අද ධර්මදේශනාවේ දායකත්වය එකවරටියේ පදිංචි මුදියන්සේ මහත්මයා ඇතුළු දරුවන් විසින්
අරමුණු කීපයක් සිහිපත් කරනවා මිය පරලොව ගොස් අද දිනට මාස 3ක් සපිරෙන ඩී.එම්. දයාවති මෑණියන්ට පින් අනුමෝදන් කරන්නත් වසර 4කට පෙර මිය පරලොව ගිය W.එම්. පියතිලක පියාණන්ට පින් අනුමෝදන් කරන්නත් J.M.U. මුදියන්සේ පියාණන්ට R.M. පුංචි මණිකේ මෑණියන්ට N.M. මල්හාමි පියාණන්ට R.M. ඩිංගිරි අම්මා මෑණියන්ට J.M. ලොකු බණ්ඩා පියාණන්ට R.I.B. ටිකිරි බණ්ඩා පියාණන්ට D.M. ඩිංගිරි බණ්ඩා පියාණන්ට I.M. ටිකිරි මණිකේ මෑණියන්ට B.M. ටිකිරි මණිකේ මෑණියන්ට යන අය ඇතුළුව මිය පරලෝ ගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීමත් පවුලේ සියලු දෙනාටමත් රටවාසී ලෝවාසී සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ උතුම් පරමාර්ථයන් හැටියට සිහිපත් කරනවා. මුදියන්සේ මහත්මයා ඇතුළු දූ දරුවන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සද්ධර්ම දේශනා පවත්වා වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු.